ශ්‍රද්ධාවන්ත පින්වතුනි හැම දිනම බලාපොරොත්තු වෙන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝ සතට කරුණාවෙන් දෙසූ සද්ධර්මය තමන් ශ්‍රවණය කරන්නටත් තමන් ශ්‍රවණය කරන මේ දේශනාව ලෝකයට ධර්මානුග්‍රහයක් හැටියට ධර්ම දානයක් හැටියට ධර්ම සත්කාරයක් හැටියට බෞද්ධ ආරූප වාහිනිය ඔස්සේ ලොව පුරාම ඉන්න සදහැවතුන් වෙනුවෙන් විසුරුවා හැරීමටත් මේ දේශනා මාලාව ගිරිමානන්ද සූත්‍ර දේශනාව පදනම් කර ගනිමින් සිද්ධ වන දේශනා මාලාවක්. මේ දේශනා මාලාවේම දායකත්වය ධර්මින් කටයුතු කරන්නේ පේරාදෙණිය සහ ඒ අවට ප්‍රදේශවල සමාධි කල්යාණ මිත්‍ර සංගමේ පින්වන්ත සමාජික සමාජිකාවන් පිරිස විසින් කල්යාණ මිත්‍ර සංගමය තුල ගණන් කළ හැකි පිරිසක් එකතු වෙලා ඇති. එහෙත් ඔබ මුළු ලෝකයටම කල්යාණ මිත්‍රයෝ බවට පත් වෙලයි මේ ධර්ම දානේ ලෝකෙ වෙනුවෙන් කරන්නේ. පින්නතුනේ යම් ධර්ම ප්‍රතිපදාවක තමන් නියැලිලා අනුන්ටත් ඒකට මගක් කියනවා නම් ඒ තමන් ඒ ධර්ම ප්‍රතිපදාව තුළ යෙදීමෙන් යම් සුවයක් විඳපු නිසානේ. යම් ආහාරයක රසයක් ගැන තව කෙනෙකුට කියලා ඔයත් ඒ කෑම කන්න කියලා කියන්න නම් ඔහු ඒ රසය පෙර විඳලා තියෙන්න ඕනනේ. යම් වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාරයක් ගන්න හදද්දී එයාගෙන් බෙහෙත් ගන්න බොහෝම හොඳයි කියලා අපි කියනවා නම් ඒ වෛද්‍යවරයාගේ ප්‍රතිකාර අරගෙන අපිට යම් වූ සුවයක් ලැබලා තියෙන්න ඕනනේ. ඒ වගේ ඔබ ලෝකෙටත් මේ ධර්ම දානය කරන්න හිතුවේ මොකක් නිසාද කියලා බැලුවොත් මේ ධහම මුල් කරගෙන ඔබ ජීවිතයේ යම් මට්ටමකට හෝ සුවයක් සැනසෙල්ලක් අත් විඳිනවනේ. ඒ සැනසෙල්ල ධර්මය තුලින්මයි මට ඉපදුනේ. එකී සැනසෙල්ල ලෝකෙ හැමෝටම ලැබේවා කියන සිතිවිල්ල පැතුම කොච්චරනම් පින්නතුනේ ලස්සනද නේ. ලෝකේ ඕන තරම් අය ඉන්නවා පින්නතුනේ තමන්ගේ සැපත වෙනුවෙන් අනුන්ගේ සැපත සතුට උදුරගන්න සූදානම් වෙලා ඉන්න. තමන්ට සැනසෙන්න ඕන නම් තමන්ට සතුටු වෙන්න ඕන නම් ඕන කෙනෙකුගේ සතුට උදුරගන්න නැතිකරන්න සූදානම් අය ඕන තරම් ඉන්නවා. ඒ ගැන අපි පුදුම වෙන්නවත් ගැටෙන්නවත් උවමනා නැහැ. එහෙත් ඒ ලෝකයේ පින්නතුනේ තමන් විඳින සුවය අනුන්ටත් වේවා කියන සිතක් උපදින එක කොච්චර දුෂ්කරයි කියලා හිතෙනවදනේ. ඒ සිතිවිලි මාත්‍රේ පවා පින්නතුනේ කොච්චරනම් ලස්සනයිද කොච්චර සුවපත් සිතිවිල්ලක්ද හැමෝටම. ඉතින් ඒ නිසා මේ හැම දිනම මේ දේශනා මාලාව එවන් උදාර අරමුණකින් තමයි පින්නතුනේ සිද්ධ කරන්නේ. ඉතින් පින්වත්නි හැම දිනාටම ධර්ම ශ්‍රවණය කරන්නට ඉඩකඩ අවකාශ ලැබුණු මේ මොහොතේ ඊටාම හොඳින් මේ දේශනාව දැන් ශ්‍රවණය කරමු. දේශනාවේ දායකත්වයේ දරන පින්වන්ත සියලු දෙනාටමත් එමෙන්ම ලොව පුරා ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාටමත් උතුම් ධර්මාවබෝධය සුවසේ සිද්ධ වේවා කියන ප්‍රාර්ථනාව හිතේ ඇති කරගෙන කවුරුත් ගෞරවයෙන් ධර්ම ශ්‍රවණය කරමු. පින්වත්නි ගිරිමානන්ද සූත්‍ර දේශනාව අංගුත්තර නිකායේ දසක නිපාතේ
සචිත්ත වර්ගයේ සඳහන් වෙන සූත්‍ර දේශනාවක් අපි ඒ බව මුලින්ම සඳහන් කළා මේ දේශනා ආරම්භයේදී. අද දවසේ අපි දේශනා කරන්නේ මේ ගිරිමානන්ද සූත්‍ර දේශනාවේ සඳහන් වෙන දස සංඥාවන්ගෙන් හතරවැනි සංඥාව පිළිබඳව. ඒ තමයි ආදීනව සංඥා. ආදීනව සංඥාව. පින්වත්නි, මේ ධර්ම මාවත හොඳට තේරුම් ගන්නකොට අපිට වැටහෙනවා පින්වත්නි, අපිට නිර්වාණ ධර්මයේ සාක්ෂාත් කිරීමට හිමත් නැත්නම් මේ නිවන මේ ආත්ම භාවයේම අපිට විඳින්න, මේ ආත්ම භාවයේම අපිට නිවෙන්න පින්වත්නි කරන්න තියෙන කාරණා තුනයි. මේ ආත්ම භාවයේම අපිට නිවෙන්න අපිට කරන්න තියෙන කාරණා තුනයි. මොනවද කරන්න තියෙන කාරණා තුන? දැන් හිතෙනවා ඉතින් කොච්චර ලේසිද එහෙනන්නේ අපිට කාරණා තුනයි කරන්න තියෙන්නේ ඇත්තටම. ඒ කාරණා තුන සපුරා ගැනීම පිණිස තමයි පින්නතුනේ උපකාර වශයෙන් අනික් ධර්ම කොටාස තියෙන්නේ. මේක බය වෙලා තැති අරගෙන පින්වත්නි කරන්න බෑ. ඇත්තටම අපිට මේ ආත්ම භාවයේම නිවන සාක්ෂාත් කරන්න තියෙන්නේ කාරණා තුනයි. ඒ මොනවද? පළවෙනි එක තමයි රාගය දුරු කරන්න ඕන. දෙවෙනි එක තමයි ද්වේෂය දුරු කරන්න ඕන. තුන්වෙනි එක තමයි මෝහය දුරු කරන්න ඕන. ওই ටික ඇර වෙන මොනවද කරන්න තියෙන්නේ? නෑ පින්නත් වෙන දෙයක් තියනවද? නෑ. කරන්න තියෙන්නේ නිවන පිණිස උච්චරමද නැද්ද? නිවන පිණිස කරන්න තියෙන්නේ ඔච්චරමයි. නිවන මොකද්ද කිව්ව තැන ජම්බුකාදක කියලා සංයුත්තයක් තියෙනවා සංයුත්ත නිකායේ. නිවන කියලා කියනවා මොකද්ද නිවන ස්වාමීනි කියලා හුවා. රාගක්ඛයෝ, දෝසක්ඛයෝ, මෝහක්ඛයෝ නිබ්බාණං කිව්වා. එහෙනම් නිවන කියන්නේ වෙන මොකුත් නෙවෙයි. රාගය දුරු කිරීම, ද්වේෂය දුරු කිරීම, මෝහය දුරු කිරීම. ඔච්චරමයි කරන්න තියෙන පින්වත්නි. හැබැයි ඒ රාගය දුරු කිරීමට නම්, ද්වේෂය දුරු කිරීමට නම්, මෝහය දුරු කිරීමට නම් උපකාර වන ධර්ම තියෙනවා, දියුණු කළ යුතු ධර්ම තියෙනවා, අනික් ධර්ම කොටාස ඔක්කොම ඒ සඳහා. පැහැදිලි නේද පින්වත්නි? නමුත් කරන්න තියෙන්නේ කාරණා තුනයි. කරන්න තියෙන්නේ රාග, ద్వේෂ, මෝහ දුරු කරන එක. එතකොට බලන්න පින්වත්නි, බුදුරජාණන් වහන්සේ හැම තැනකම පෙන්වන්නේ මේ සඳහා, මේ කාරණා ටිකට තමයි පින්වත්නි, මේ රාග, ద్వේෂ, මෝහ දුරු කිරීම සඳහා තමයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්නේ. රාගස්ස පහනාය, දෝසස්ස පහනාය, මෝහස්ස පහනාය. රාගේ ප්‍රහාණය පිණිස, ද්වේෂයේ ප්‍රහාණය පිණිස, මෝහයේ ප්‍රහාණය පිණිස බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කරනවා. එතකොට අපිට මෛත්‍රිය වඩන්න තියෙන්නේ අර කිව්ව ද්වේෂය දුරු කරන්න. ඇයි අසුබය වඩන්න කිව්වේ? ඇයි පටික්කුල සංඥා වඩන්න කිව්වේ? අර කියන මේ පින්වත්නි රාගය දුරු කරන්න. ඔන්න ඔය ටිකනේ පින්වත්නි තියෙන ධර්මයේනේ. එතකොට එහෙනම් මේ සෑම සංඥාවක් වැඩිමෙන්ම පින්වත්නි මොකද්ද කරන්නේ? මේ දස සංඥාවන් වැඩිමෙන්ම කරන්නේ මොකද්ද? රාග, ద్వේෂ, මෝහ දුරු කිරීමමයි. ඒ සඳහාමයි මේ සංඥාවන් වඩන්නේ. වෙන දෙයකට නෙමෙයි පින්නතුනේ.
එහෙම තේරුම් ගත්තම හරි ලේසි මේ ධර්ම මාවත කෙරෙහි පින්වත්නි අපිට හිත බොහොම සැහැල්ලුවෙන් පටන් ගන්න පුළුවන් මේක. නැත්තම් මේ ලොකු ධර්ම කොටාස ගොඩාක් පින්වත්නි මනසට නගාගෙන මේ ඔක්කොම පින්වත්නි සම්පූර්ණ කරගෙන මේක කරගන්න ඕන කිව්වොත් අපි හිතනවා ඊතුරු අවුරුදු 30 40ත් මේක නම් කරගන්න හම්බෙන්නේ නැහැ. තව කොයි කාලයක් ඉඳීද දන්නෙත් නැහැ. ඉතින් සමහර විටකදී ඉන්න කාලයට වඩා කරන්න තියෙන වැඩ කොටස වැඩි වගේ තේරුණාම බොහෝ අය කරන වැඩේ තමයි ඕක මේ ආත්මේ නම් ඒ හින්දා කරගන්න හම්බෙන්නේ හොඳම වැඩේ තමයි පස්සේ කාලෙක නිවන් දකින්නයි කියලා මේක පහු කරන්න බලනවා. නෑ පින්වත්නි. එහෙම ගන්න එපා. එහෙම ගත යුතු නෑ. එහෙම ගත යුතු නෑ පින්වත්නි. ඒකනේ දේශනාවේ කියන්නේ පින්වත්නි සතිපට්ඨාන සූත්‍රයේ අවුරුදු 7කින් කාලේ පටන් අරන් අන්තිමේදී දවස් 7 දක්වා බුදුහාමුදුරු කාලය අඩු කරනවා. බුදුරජාණන් වහන්සේ වදාළ පරිද්දෙන් සද්දිනක් මේ සතර සතිපට්ඨානේ වඩන්නේ නම් ඒ වඩන ශ්‍රාවකයාද ඵල දෙකකින් එකක් බලාපොරොත්තු වෙන්න ඕනේ කිව්වා. මොනවද මේ ඵල දෙක? සෝවාන් සකු르දාගාමි වගේ මුල් ඵල නෙමෙයි. එක්ක මේ ආත්මෙම පිරිනිවෙනවා. නැත්තම් අනාගාමි වෙලා සුද්ධාවාස බඹතලයක ඉපදිනවා. නැවත මේ කාම ලෝකෙටවත් ඉන්නේ නැහැ කිව්වා. එතකොට හිතන්නකෝ බලන්න දවස් 7කින් උනත් කරන්න පුළුවන් දෙයක් මේ. දවස් 7ට තව අවුරුදු 7ක් ගියා කියන්නකෝ. ඒ අවුරුදු 7ට තව අවුරුදු 17ක් ගියා කියන්නකෝ. ඒත් ඇයි පින්නතුනේ අපි මේක මරණින් මත්තට දාන්නේ නේ? මේක එහෙම මරණින් මත්තේ පින්නොත් ලබන්න තියෙන එකක් හැටියට දාන්න ඕනද? එහෙම කරන්න ඕන නෑ. එකයි කිව්වේ දවස් 7ට අවුරුදු 7ක්. අවුරුදු 7ට අවුරුදු 17ක් ගියාම කියන්නකෝ. ඒත් කරගන්න බැරිද? වීරියවන්ත ශ්‍රාවකයෙකුට වීරිය විතරකුත් මදි. ඒ සමග ප්‍රඥාව තියෙන්න ඕන පින්වත්නි. නුවණැති ශ්‍රාවකයෙකුට පින්වත්නි මේක කරන්න බැරි කමක් නැහැ. නමුත් පින්වත්නි අද කාලේ තියෙන දෝෂයක් තියෙනවා. ඒ දෝෂය තමයි පින්වත්නි අපිට ඒ සඳහා අනුග්‍රහයන් හරි අඩුයි. දැන් අද අහනවනේ දැන් අද මේ කාලේ නිවන් දකින්න පුළුවන්ද රහත් වෙන්න පුළුවන්ද කියලා අහනවා. වැදගත්ම දේ තමයි පින්වත්නි ඵලය බලාපොරොත්තු නොවි කලයුත් අප්‍රමාදීව කරන කෙනා තමයි ශාසනයේ ශ්‍රාවකයා. සැබෑ ශ්‍රාවකයා කියන්නේ. දැන් අද අපි තාම ඉන්නේ සැකයක විචිකිච්ඡාවක මේ ඵලය ලබන්න පුළුවන්ද කියලා. පින්වත්නි කුඹුරක් වපුරනකොට ඒ ගොවියා මොනතරම් දක්ෂ ගොවියෙක් වුණත් මේ කුඹුර හෙටම පැහැේවා කියලා ගොවියට 이르දියක් තියනවද? එහෙම තියනවද? එහෙම නැහැ. මේ කුඹුර ලබන සතිය වෙනකොට පැසේවා කියලා 이르දියක් තියනවද? එහෙම 이르දියකුත් නැහැ. නමුත් මේ ගොවියා නිසි කලට කල යුත්ත කරනවා නම් නේ හාන එක පෝරු ගාන එක නියර බඳින එක තෙල් බෙහෙත් පෝර ගහන එක වතුර බඳින එක වතුර අරින එක මේ හැම එකක්ම නිසි කලට මේ ගොවියා කරනවා නම් පින්නතුනේ මේ ගොවියා පැතුවත් නොපැතුවත් දවසක් එනවා මේ කුඹුර පැහෙනවා. මේ කුඹුර පැහෙනවා. අන්න ඒ වගේ පින්වත්නි කලයුත්ත ශ්‍රාවකයා දැන් කරන්න ඕන. හරි. එතකොට ඒ ටික කරන ශ්‍රාවකයා මේ ධර්මයේ තුල පින්නතුනේ දිනක ඵලයක් ලබනවා. එතකොට අද රහත් වෙන්න පුළුවන්ද අද නිවන් දකින්න පුළුවන්ද කියන එක නැතිව පින්වත්නි අද ඒ වෙනුවෙන් කල යුත්තේ මොකද්ද කියන එක විමසනවා නම් අන්න ඒ පුද්ගලයා පින්වත්නි ධර්මයේ මේ ධර්ම මාවතේ පිළිවෙත් පුරන්න කැමති කෙනෙක් උවමනා කෙනෙක්. ඒ නිසා පින්වත්නි අපිට කල යුත්ත දැන් කරන්න තියෙනවා. දැන් මේ සෑම සංඥාවක්ම වැඩිමෙන් බලාපොරොත්තු වෙන්නේ පින්නතුනේ
මේ රාග, ద్వේෂ, මෝහ ප්‍රහාණය කිරීම. ඒ කාරණා සඳහා තමයි බුදුරජාණන් වහන්සේ සෑම ධර්ම කොටාශයක්ම දේශනා කරලා තියෙන්නේ. අද දවසේ එතකොට අපි සාකච්ඡා කරන්නේ මොකද්ද? ආදීනව සංඥාව. මේක දේශනාවේ විස්තර කරන්නේ කොහොමද? ඉදානන්ද බික්ඛු අරඤ්‍යගතෝවා රුක්ඛ මූලගතෝවා ශුඤ්ඤාගාරගතෝවා ඉති පටිසංචික්ඛති. මේ ශාසනයේ භික්ෂුව, ඒ කියන්නේ ශ්‍රාවකයා අරණ්‍යයකට ගියා වේවා, වෘක්ෂ මූලයකට ගියා වේවා, ශුන්‍යාගාරයකට ගියා වේවා. අරණ්‍ය කියන්නේ මොකද්ද කියලා අපි විස්තර කළා මීට පෙර. වෘක්ෂ මූලය කියන්නේ මොකද්ද කියලා අපි විස්තර කළා. ඇයි වෘක්ෂ මූලයක තියෙන ලාභය, ප්‍රයෝජනේ මොකද්ද කියලා අපි විස්තර කළා ආරම්භක දේශනාවේදී. ඔබට මතක ඇති. ශුන්‍යාගාරයක් දැන් මේ කියන විදිහට මේකෙන් ඔබ තේරුම් ගන්න එපා මොනම වෙලාවකවත් මේ සංඥාවන් එහෙනම් වඩන්න බෑ gedara ඉඳන්නම් කියලා. එහෙම හිතන්න එපා. මේ සංඥාවන් මේ එකක්වත් වඩන්න හම්බෙන්නේ නැහැ gedara ඉඳන්නම් එහෙනම් පිරිස නැති තැනකට යන්නම වෙනවා කියලා පින්වත්නි එහෙම කරගන්න එපා. මොකද අපි හිතමුකෝ සමහර කෙනෙක් පින්නතුන් ගෙවල් දොරවල් දාලා වනගත වුණාම කියලා. නමුත් පින්වත්නි ඇඟ වනගත වුණාට හිත ගමේ නම් නේද? සමහර අවස්ථා තියෙනවානේ පින්වත්නි. අපි කය අරගෙන ගියාට වනයේට හිත කොහෙද තියෙන්නේ? හිත සමහර විට gedara. එතකොට වඩන්න පුළුවන්ද මේ සංඥාවන්? එතකොට මේ සංඥාවන් වඩන්න බෑ. එතකොට අපිට පුළුවනි නම් තමන් ඉන්න තැන ඉඳලා වුණත් පින්නතුනේ මේ තියෙන තත්වයන් අනුව නමුත් හිත අරණ්‍යගත කරන්න, හිත ශුන්‍යාගාරයකට අරන් යන්න පින්නත්නි අන්න ඒක හරි වැදගත් අවස්ථාවක්. ඒක තමයි විය යුතු වෙන්නේ. මොකද ඕනෑම අවස්ථාවක පින්නත්නි මේ අරණ්‍යගත වෙනවා, වෘක්ෂ මූලගත වෙනවා කියන එක, පිරිසෙන් තොර වෙනවා කියන එක ඒක යම් පුහුණුවක් ලත් ශ්‍රාවකෙක් තමයි කරන්න ඕන. මනා අවබෝධයක්, මනා අවවාදයක පිහිටාගත්තු නිරන්තර කල්යාණ මිත්‍ර ආශ්‍රයකටත් අවකාශ හදාගෙන තමයි පින්නත්නි අපි වනගත වෙනවා නම්, හුදකලා වෙනවා නම් වෙන්න ඕන. මොකද සමහර විටකදී gedara කාම සම්පත් එක්ක ඉන්නකොට ඒ කාම සම්පත් පරිහරණය කරනවා, ඒ කාම සම්පත් භුක්ති විඳිනවා. හැබැයි පින්වත්නි ඒ කාම සම්පත්තික අත්හැරලා හුදකලා වෙලා පින්වත්නි ගියපුවාම සමහර කෙනෙකුට කාම සම්පත් පින්නතුනේ නොවින්දාට සිතට නැගෙන කාම විතර්කය බොහොම දරුණු වෙන්න පුළුවන්. පැහැදිලි නේද පින්වත්නි? සමහර විටකදී කාම සම්පත් පරිහරණය කරන්නේ නැහැ වනේදී. පරිහරණය කරන්න වෙන්නේ නැහැ වෙන්න පුළුවන්. නමුත් පින්නතුනේ මේ සිත එදාට මොකද කරන්නේ? අනේ දැන් මේ කාම සම්පත් පරිහරණය කරන්න නැහැ කියලා මේ සිත බොහෝම සාන්ත දාන්ත වෙයිද? එහෙම වෙන්නේ නැහැ. එතකොට මොකද කරන්න පින්වත්නි? මේ සිත කාම විතර්කයන්ගෙන් පෙළෙන්න පටන් ගන්නවා. අකුසල විතර්ක පින්නතුනේ මේ වෙලාවට පින්වත්නි පුදුම විදිහට පින්වත්නි අකුසල විතර්කයන්ගෙන් අපිව පීඩාවටපත් කරන්න පුළුවන්. දැන් වනගත උනේ, අරණ්‍යගත උනේ සමහර විටකදී බොහෝම හොඳ අරමුණකින් වෙන්න පුළුවන්. බොහෝම හොඳ වුවමනාවකින්, වීරියකින් මේ ධර්ම මාවත පුරනවා කියලා තමයි අරණ්‍යගත වුනේ, හුදකලා වුනේ. නමුත් එතනදී පින්නතුනේ gedara ඉඳිද්දී ආපු නැති විදිහේ කාම විතර්ක තියුණු විදිහට එන්න පුළුවන්. හරි. දැන් ඒ වෙලාවට ඒ එන අකුසල සිතිවිල්ල, ඒ අකුසල විතර්ක ටික දුරු කර ගැනීමට ඔහු තුල මනා පුහුණුවක් තියෙන්න ඕන. ඒ පුහුණුව නැතුව
වනගත වුණොත් එහෙම පින්නතුනේ ඔහුට මේ භාවනා කර්මස්ථානේ පවා වඩන එක පා වෙනවා. ඇයි මං ආවේ හොඳ අරමුණකින් මේක නම් කරගන්නම හම්බෙන්නේ නැහැ කියලා සමහර විටකදී පින්නතුනේ අර අකුසල විතරක ටිකට දිනන්න ඉඩ දීලා අර කුසල ප්‍රතිපදාව මුළුමනින්ම නතර කරලා දාන්න පුළුවන් පින්නතුනේ යම් ශ්‍රාවකයෙක්. ඒ නිසා ඒවා මනා පුහුණුවකින් පින්නතුනේ හුදකලා වෙන්න ඕන. හිතු මනා අපිට පින්නත් මේ හුදකලා වීම කියන එක හැමෝටම පුළුවන්කමක් නැහැ සම්පූර්ණත්වයට පත් කරගන්න. එතකොට දැන් අරණ්‍යයකට වේවා වෘක්ෂ මූලයකට වේවා ශුන්‍යාගාරයකට වේවා යම් ශ්‍රාවකේ ගියානම් ඉති පටිසංචික්ඛති මෙන්න මෙසේ නුවණින් මේ ශ්‍රාවකයා මෙනෙහි කරනවා. කොහොමද? බහු දුක්ඛෝ කෝ අයං කායෝ බහු ආදීනවෝ මේ කය බහු දුක්ඛෝ බොහෝ දුක් ඇති එකක්. බහු ආදීනවෝ බොහෝ ආදීනව ඇති එකක්. බොහෝ ආදීනව ඇති එකක්. ඉති ඉමස්මින් කායේ විවිධා ආබාධා උපජ්ජಂತಿ මෙසේ මේ කයේ විවිධ වූ ආබාධයන් උපදිනවා. නුවණින් විමසනවා. නුවණින් විමසනවා පින්වත්නි. කොහොමද නුවණින් විමසන්නේ? මේ කය බොහෝ දුක් ඇති එකක්. බොහෝ ආදීනව ඇති එකක්. බොහෝ ආදීනව ඇති එකක්. මේ කයේ විවිධ ආබාධ උපදිනවා. දැන් ඔබ හිතන්නකෝ බලන්න මේ කය කියන්නේ මොකද්ද? මේක කර්මයෙන් හටගත්තු එකක් නේ. දැන් මේක කවුරු මැව්වා කිව්වත් පින්නත් නේ ලෝකයේ අය මේක කර්මයෙන් හටගත්තු එකක් නේ. මේ කර්මයෙන් හටගත්තු මේ කය නරත්තු කරන එකම කර්ම විපාකයක් විඳින එකක් නෙවෙයිද? දැන් මේක සිහියෙන් කල්පනා කරන කෙනෙකුට හොඳට තේරෙනවනේ පින්නත් නේ. මේ කය නඩත්තු කරන එක පින්නතුනේ ලේසිද නැද්ද? නේ? ලේසි නෑ පින්නත් නේ. දැන් මේ එකකට එකක් සම්බන්ධයි පින්නත් නේ. දැන් බලන්නකෝ මීට පෙර කතා කළේ අසුබ සංඥාව. මේ කයෙම තියෙන අසුබයනේ. ඒ අසුබ වූ කයේ ස්වභාවය බලන්න දැන් ආදීනව බලන්නකෝ ඒකේ. ආදීනව සංඥාවෙන් කියන්නේ ආදීනව ටික. පින්වත්නි මේක නඩත්තු කරන එක මේක පරිහරණය කරන එක ලේසි නෑ පින්නතුනේ. කර්මයෙන් හටගත්තු එකක් මේක. එතකොට මේ කය ජීවත් කරවන්න නම් පින්නතුනේ බලන්නකෝ කවන්න ඕන. කවන්න ඉතින් පින්නතුනේ මේ ශරීරයේ කර්මයෙන් හටගත්තට පින්නතුනේ කණ්ඩ බොන ටිකක් පහළ වෙන්නේ නැහැ. ඒක කන්න හොයන්න ඕනනේ. කන්න හොයන එක සැපද්ද දුකක්ද? දුකක්. හැබැයි කන්න හොයන දුක සමහරුන්ට අමතක වෙනවා කනකොට. නේ? බලන්නකො මේ මුලාව මේ ලෝකේ ඉන්න මුලාව හොඳට වේලක් කන්න ඕනේ කියලා හිතට ගත්තම පින්නතුනේ ඕන දුකක් විඳින්න සූදානම්. හැබැයි හොඳට වේලක් කනකොට පින්නතුනේ ඒ දිවට දැනෙන රසය කොච්චර ස්වල්ප වේලාවද පවතින්නේ? නිමේෂයයි. හැබැයි නිමේෂයක රසයට අපි කොච්චර දුක් දරනවදනේ. මේ අපි ජීවත් වෙනවා කියන එක දිහා සිහිනුවණින් කල්පනා කරලා බලපුවාම පින්නත් මහා පුදුම විදිහේ නිස්සාරභාවයක් තේරෙන්නේ. මේකේ ඇති දෙයක් ඇත්තෙම නැහැනේ කියලා හොඳට තේරෙනවා පින්නත් නේ. ඒකට මහා ප්‍රඥෙක් වෙන්න ඕන නැහැ. හැබැයි ඒ කාරණා ටික සිහියෙන් කල්පනා කරපුවාම මහා ප්‍රඥෙක් වෙන්න පුළුවන්. නේ පින්නත් නේ. දැන් බලන්නකෝ මේක
මාසයක් අවසානයේ වැටුපක් හම්බ වෙනවනේ යම් රාජකාරියක් කරන කෙනෙකුට. ඒ වැටුප ලැබුණම ඒකෙන් යමක් අපි කරගන්නවා. හැබැයි ඒ වෙනුවෙන් මාසයක් අපි දුක් විඳින්න ආයෙ හිත හදා ගන්නවද නැද්ද? ආයෙ හිත හදා ගන්නවා. දැන් බලන්නකො මේ කය අරගෙන මේක කවන්න ඕන. කවල විතරක්මදි මේක නිරන්තර වතුර ආදිය පොවන්න ඕන. මේ කයට වතුර වැඩි වුණත් අමාරුයි, වතුර නැති වුණත් අමාරුයි. බලන්නකො මේවා ගානට පින්නතුනේ කවන්න ඕන, පොවන්න ඕන. කර්මයම තමයි. ඊළඟට බලන්නකො පින්නතුනේ මේ ශරීරයට උෂ්ණ වැඩි වුණොත් ඒත් අමාරුයි. ඒත් පවතින්න බෑ. හැබැයි උෂ්ණ අඩු කරන්න කියලා සීතල ಜಾති හුඟක් කෑවොත් සුවපත්ද? ඒත් සුවපත් නෑ. එතකොට ඒ පැත්තෙන් ලෙඩ වෙනවා. එතකොට බලන්නකො උෂ්ණ අධික උෂ්ණ වෙන්නෙත් නැති වෙන්න අධික සීතලටපත් නොවෙන්න අපිට කෑම කන්න සිද්ධ වෙනවා. කර්මයක් නෙවෙයිද මේක? මේක කර්මයක් නේ පින්වත්නි. ඊළඟට බලන්නකො පින්වත්නි ස්වභාව ධර්මයෙන් සීතල කාලයක් ආපුවම ඒකිනුත් පීඩාවටපත් වෙනවා. ඒ සීතල කාලේ මගහැරිලා උෂ්ණ කාලේ එනකොට ඒකිනුත් පීඩාවටපත් වෙනවා. වැස්ස වහින කාලේ වෙනකොට ඒකිනුත් පීඩාවටපත් වෙනවා. ඉතින් අපිට මේ හැම එකකින්ම මේක රැකගෙන ඉන්න වෙනවද නැද්ද? ඉන්න වෙනවා. කර්මයක් නෙවෙයිද? ගෙවන්නේ කර්මයක් ගෙවන්නේ. මේක ලැබුණා වගේ නෙවෙයි අපි හරි උද්දාමෙන් උඩ පැනගෙන හිටියට පින්නතුනේ මේක බේරා ගන්න දඟලන දැඟලිල්ලක් අපි. නේ? මේක මොන පැත්තකට පින්නතුනේ වැඩියෙන් බර වුණත් විනාශයක්ද නැද්ද? විනාශයක් පින්නොත්නේ. ලේසි නෑ. ඒ අතරේ පින්නතුනේ දැන් අවුවෙන් බේර ගන්නත් ඕන, වැස්සෙන් බේර ගන්නත් ඕන, සීතලෙන් බේර ගන්නත් ඕන, උෂ්ණෙන් බේර ගන්නත් ඕන. ඒ අතරේ කවන්නත් ඕන, පොවන්නත් ඕන, ඒ කාපුවා බීපුවා පිට වෙනකොට ඒව සුද්ධ පවිත්‍ර කර කර ඒව කරගන්නත් ඕන. හැමදාම උදේ පාන්දර දතකත සුද්ධ කරන්නත් ඕන, මූණවල් හොදන්නත් ඕන, ආයේ ඔන්න නාන්නත් ඕන. ඒ ඔක්කොම කරන අතරේ ආයේ දතේ වේදනක් එනවා, ඒවට බෙහෙත් කරන්නත් ඕන. කනේ වේදනාව එනවා, එතකොට ඒවට බෙහෙත් කරන්න ඕන. අනේ ඒව ඔක්කොම හොඳ උණයි කියලා හුස්මක් ගන්නකොට බඩේ වේදනාවක් එනවා, ඒවට බෙහෙත් කරන්න ඕන. පින්වත්නි ජීවත් වෙනවා කියලා කියන්නේ මොකද්ද කියලා දැන් කල්පනා කරන්නකෝ. මේ සූත්‍රයේ තියෙන ආදීනව කියන වචනේ මේ විස්තර කරන්නේ. පින්වත්නි මේකේ පෙන්නනවා ඇතිවෙන රෝග රැසක්. රෝග රැස අඳුනා ගන්න එක නෙමෙයි කාරණය. පොදු ස්වභාවය අපි තේරුම් ගන්න ඕන. මේ කයේ ඇතිවන රෝග අපි රෝග අඳුනා ගන්න නෙවෙයිනේ මේ දේශනාව අහන්නේ. අපි මේ හැම රෝගයක්ම මේ දේශනාව විස්තර කරන්නේ මොකක් සඳහාද? මේ කයේ තිබෙන ස්වභාවය තේරුම් ගන්න. දැන් එතකොට හිතන්නකො බලන්න මේ කයෙන් අපි ආස්වාද ලබනවා වගේ තේරුණාට අනේ හරි ලස්සනයි, හරිම හොඳයි, හරි හොඳ උස මහත, හරි හොඳ පාට, ඕවා මේවා මොන විදිහට අපි හිතුවත් ආදීනව ගොඩක්ද අපි වැඩියෙන් විඳින්නේ පින්නතුනේ, නැත්තම් ඇත්තටම විඳින්නේ ආස්වාදයක්ද? හැපෙන්නත් මේක මහා ආදීනව ගොඩක්නේ. මේ ආදීනව හොඳට තේරෙනවා පින්වත්නි. ඔබ ඔය වාඩි වෙලා ඉන්නේ ඔය කයේ ආදීනව වලින් මොහොතකට හරි රැකෙන්නනේ. බුදුහාමුදුරුවන්ගේ බුදුබණ පදයක් අහන්න උනත් ඔය කය අද බිම වාඩි කෙරෙව්වා නම් කොහොමද? එහෙනම් පින්වත්නි නැගිටින්න පුළුවන්ද? නැගිටින්න බෑ. නැගිටින්න බෑ පින්වත්නි.
ඔය විදිහට ඉඳගෙන වුණත් පින්නතුනේ තව පැය 3ක් ඉන්න කිව්වොත් පුළුවන්ද? ඒත් බෑ. එතකොට බලන්න මේ කයට පහසුව පිනිස පින්නතුනේ අපිට කොච්චර දඟලන්න වෙනවද? නේ? මේ කය වේදනාවක් නොවන විදිහකට පවත්වා ගන්න අපිට මොන තරම්නම් පින්වත්නි කැපකිරීමක් කරන්න වෙනවද? ලේසි නෑ පින්වත්නි. කර්මයෙන් ලැබපු එක දැන් ඉතින් පින්වත්නි විපාක විඳිනවද නැද්ද? විපාක විඳිනවා. මේක කර්මයෙන් හටගත්තු එකක්. එතකොට බුදුහාමුදුරෝ දේශනා කරනවා මේ ශ්‍රාවකයන් නුවණින් විමසනවා මොකද්ද මේ කය කියන එක බහු දුක්ඛෝකෝ අයං කායෝ බහු ආදීනවෝ මේ කය බොහෝ දුක් සහිත එකක්. බොහෝ දුක් සහිත එකක්. බහු ආදීනවෝ බොහෝ ආදීනව සහිත එකක්. ඉතීමස්මින් කායේ විවිධා ආබාධා උප්පජ්ජන්ති. මෙසේ මේ කයේ විවිධ වූ ආබාධ හට ගන්නවා කිව්වා. සියති ඉදං කොහොමද? චක්කු රෝගෝ ඇස්වල රෝග තියෙනවනේ. ඇස්වල රෝග තියෙනවා. ඊළඟට කියනවා සෝත රෝගෝ කනෙත් රෝග තියෙනවා. හැබැයි මෙතන හොඳට තේරුම් ගන්න චක්කු සෝත ගාන ආදී වශයෙන් කියද්දී මෙතන කියන්නේ අර ඉන්ද්‍රියවල කියන චක්කු සෝත කියන කාරණේ නෙමෙයි. දැන් පංච ඉන්ද්‍රියවලදී චක්කු සෝත ගාන ආදී වශයෙන් කියන්නේ පින්නතුනේ මේ මස් ඇස නෙමෙයි. මේ ශරීරයේ අවයවයක් හැටියට තියෙන මේ කන නෙමෙයි. එතන කියන්නේ චක්කු කියලා කියන්නේ චක්කු ප්‍රසාදය. හැබැයි මෙතන චක්කු රෝගෝ කියලා කියන්නේ චක්කු ප්‍රසාදේ නෙමෙයි. පැහැදිලි නේද මේ කියන එක? දැන් චක්කු සෝත ගාන ජීවා කාය මන කියලා මේ ඉන්ද්‍රිය කතා කරන තැනදී චක්කු කියලා කියන්නේ මේ මස් ඇස නෙමෙයි. ඇහැට යම් රූපයක් පතිත වෙනකොට පින්වත්නි ඒ ඇහැට පෙනෙන රූපය රූපයක් හැටියට අඳුනගන්නේ චක්කු ප්‍රසාදයෙන්. එහි රූපේ නිමිත්ත ගන්න පින්වත්නි චක්කු ප්‍රසාදයෙන්. සටහනක් ගන්නවනේ. ඊළඟට ඒ කනට ඇහෙන ශබ්දයේ පින්වත්නි ගන්න මේ අවයවයෙන් නෙවෙයි. මේ අවයවයෙන් තමයි හඬ ගන්නෙ. නමුත් ඒක පින්වත්නි සෝත ප්‍රසාදයෙන් තමයි පින්වත්නි මේ ශබ්දය කියන එක ග්‍රහණය කරන්නේ. හරි. එතකොට මෙතන කියන්නේ චක්කු ප්‍රසාදේ නෙමෙයි පින්වත්නි. චක්කු ප්‍රසාදයට පින්වත්නි රෝග හැදෙනවා කියලා එකක් නැහැ. මෙතන පින්වත්නි චක්කු කියලා කියන්නේ මේ මස් ඇසමයි. මෙතන සෝත රෝගෝ කියලා කියන්නේ මේ කනමයි. මේ කියන්නේ මේ අවයවයක් හැටියට තියෙන කන ගැන මේ කියන්නේ පින්වත්නි. මේ දෙක හොඳට වෙන් කරගන්න. එතකොට චක්කු රෝගෝ මේ ඇහෙත් රෝග තියෙනවනේ. ඇහෙත් රෝග තියෙනවා. එතකොට මේ ඇහි රෝග නිසානේ පින්වත් ඔබ ඔය උපැස්සුවේ ලක්පල දෙන්නේ කන්නාඩි දෙකක් දාන්නේ. ඔය ඇහි රෝග. ඔය එකක් විතරයි. කොච්චර දේවල් තියෙනවද? දැන් ඇහි ප්‍රෙෂර් කියනවනේ. බලන්න කොච්චර ආබාධ තියෙනවද කියලා. සෝත රෝගෝ කනිත් රෝග තියෙනවා. ගාන රෝගෝ නාසේත් රෝග තියෙනවා. ජීවහා රෝගෝ දිවෙත් රෝග තියෙනවා. කාය රෝගෝ මේ කයෙත් රෝග තියෙනවා. සීස රෝගෝ ඔළුවෙත් රෝග තියෙනවා. කන්න රෝගෝ කනෙත් රෝග තියෙනවා. මුඛ රෝගෝ කටෙත් රෝග තියෙනවා. දන්ත රෝගෝ කට ඇතුලේ තියෙන දත්වලත් රෝග තියෙනවා. දැන් මේවට වෙන වෙනම දොස්තරලා තියෙනවානේ. නැද්ද පින්වත්නි? බලන්නකො පින්වත්නි මේකයි එතන ලෙඩ හැදෙනකොට ඒවට වෙන වෙනම වෛද්‍යවරුත් පුහුණු කරන්න ඕන. වෙන වෙන වාට්ටුත් හදන්න ඕන.
වෙන වෙන බෙහෙතුත් හදන්න ඕන. ඔබ නිකමට හිතන්න. මහ රෝහලක පින්නතුනේ මෙච්චර වාට්ටු ඇයි? මේ එක කයකට නේද? නෑ පින්නත්නි. මේ බඹයක් පමණ වෙච්ච මේ එක ශරීරයක් වෙනුවෙන් නේද පින්නත්නි උච්චර වාට්ටු ප්‍රමාණයක්? 35 වාට්ටුවේ ඉන්නවා නම් ඒක ලෙඩ වර්ගයක්. 40 වාට්ටුවේ නම් ඉන්නේ ඒ වෙන රෝග සම්බන්ධ වෙන්න ලෙඩු ටිකක්. මේ මොන වාට්ටු ගත්තත් පින්නතුනේ තියෙන්නේ බඹයක් පමණ ශරීරයකටද නැද්ද? ශරීරයකට. උසුසලකට ෆාමසියකට ගිහුවාම යම් තාක් තියනවද පින්නතුනේ බෙහෙත් වර්ගයේ හැම බෙහෙත් ගොඩක්ම තියෙන්නේ මොකකටද? මේ බඹයක් පමණ ශරීරයකට හැදෙන ලෙඩවලට. හිතන්නකො බලන්න. කනේ හැදෙනවා ලෙඩ, නාසයේ හැදෙනවා ලෙඩ. විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා උගුර, කන්, නාසා සම්බන්ධව. නේද? ඊළඟට පින්නත් කායිකව හැදෙන රෝග තියෙනවා. එතකොට කායික රෝග විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. දත්වල දන්ත වෛද්‍යවරු ඉන්නවා. ඇස්වල ඇස් සම්බන්ධ වෛද්‍යවරු ඉන්නවා. බලන්නකො පින්වත්නි එක කයක් නඩත්තු කරන්න ඒ කොටස් වලට පින්වතුනි වෙන වෙන අය තව පුහුණු කරගෙන ඉන්න ඕනද නැද්ද? එක කයක් නඩත්තු කරන්න තව කී දෙනෙක් පින්වතුනි පුහුණු වෙලා ඉන්න ඕනද? නැත්තම් නඩත්තු කරන්න පුළුවන්ද? නැත්තම් නඩත්තු කරන්න බෑ. හැබැයි දැන් හිතන්නකෝ බලන්න පින්වත්නි ඇස් සම්බන්ධව ඉන්න වෛද්‍යවරයාගේ ඇස්වල රෝගයක් එනකොට ඒක හොඳ කරගන්න පුළුවන්ද එයාට? පුළුවන්ද? ඒක කරගන්න බෑ. එතකොට බලන්න පින්වත්නි නැවත ඔබට කියනවා මේ ආදීනව සංඥාව යටතේ රෝග හුඟක් බුදුහාඳුරු විස්තර කරනවා. කාසෝ, සාසෝ, පිනාසෝ, ඩහෝ, ජරෝ, කුච්චි රෝගෝ. අපිට මේ රෝග හඳුනා ගැනීම නෙවෙයි වැදගත් වෙන්නේ. වැදගත් වන දේ තමයි පින්නතුනේ මේ ආදී රෝග රැසක් හටගන්න ශරීරයක් මේක කියලා ශරීරයේ කෙරෙහි පොදු වටහා ගැනීමකට පැමිණෙන එක තමයි මෙතෙන්දි වැදගත් වෙන්නේ. ඒකනේ දේශනාවේ කියනවා පින්නතුනේ පරිජින්න මිදං රූපං රෝග නිද්ධං පබංගුරං බිජ්ජති පූති සන්දේහෝ මරණං තංහි ජීවිතං. මේ ශරීරේ මොකද්ද? පරිජින්න මිදං රූපං රෝග නිද්ධං පබංගුරං. රෝග නිද්ධං පබංගුරං කියන්නේ රෝග නැමැති කුරුල්ලන්ට කැදැල්ල තමයි මේ ශරීරේ. එතකොට රෝග නැමැති කුරුල්ල වාසය කරන්නේ කොහෙද? මේ ශරීරයේ නැමැති කැදැල්ලේ කූඩුවේ. මේක මහා ආදීනව ගොඩක් පින්වත්නි මේක 900ක් පමණ නහරවැල් වලින් ඉතිලා පින්නතුනේ ගොඩ නැගිච්ච එකක් නේ, බැඳිච්ච එකක් නේ. නේ ඊළඟට කිව්වා මේක අට්ටීනම් නගරං කතං මේක ඇට වලින් හදපු නගරයක් වගේ කිව්වා. දේශනාව කිව්වේ කියන්නේ පින්වත්නි මේක වලං මැස්සක් වගේ හරියට මේ ඇටකටු වලින් තමයි උස්සගෙන ඉන්නේ. ඇටකටු ටිකකින් උස්සගෙන ඉන්නේ. මේ මස් ගොඩක් පින්නන්නේ මේ ඇට ටික නැති වුණා නම් මේ මස් ගොඩ තියෙයිද මේ විදිහට ඍජුව? තේද පින්නන්නේ? නෑ මේ ටික එහෙමම බිමට වැටෙනවා. එහෙනම් මේ මස් ගොඩ උස්සගෙන ඉන්නේ මොකෙන්ද? අර අසුබ සංඥාව යටතේ ගියපු පින්වතුනේ හැම පිළිකුල් මේ කුණප කොට්ටාස ඔක්කොම ටික මේ කුණු ගොඩවල් ටික ඔක්කොම උස්සගෙන ඉන්න වැටෙන්නේ නැති වෙන්නේ මොකෙන්ද? ඇට සැකිල්ලෙන්. පින්වත්නි දැන් ඔබෙන් අහනවා ප්‍රශ්නයක්. මේ ටික තේරුම් ගන්නකොට මේ ටික විමසනකොට සංසාරේ ඔබට ආයේ ඇත්තෙන්ම ඔහොම එකක් ඕනද?
ඔහොම කයක් එහෙමත් නැත්නම් ඔහොම කර්මයක් ඕනද? ඕනද වෙනත් නේ. අන්න ඒකට තමයි මේ සංඥාව වඩන්න කිව්වේ. දැන් මේ නිමේෂයට පින්වත්නි මේ හිත ගැන තිබිච්ච සිත ගැලවිලා නැද්ද? මේ කාරණා ටික පොදුවේ කතා කරනකොට පින්වත්නි මේ කය ගැන තිබිච්ච අපේක්ෂාව, මේ කය ගැන තිබිච්ච යම් බලාපොරොත්තුවක් තියෙනවා නම්, මේ කය ගැන තිබිච්ච සුභාරම්මණයක්, සුභ සංඥාවක් තියෙනවා නම් ඒ හැම එකක්ම දැන් ගැලවිලා නැද්ද මොහොතකට හරි? ඒ කියන්නේ දැන් අපිට ලැජ්ජයි මේ කය දරන්න. නේ? මෙහෙම කයක් දරාගෙන ඉන්න දැන් ලැජ්ජයි. ඒ කියන්නේ ඒ තරමටම පින්වත්නි මේ කය ගැන ඇති වෙන්නේ පින්වත්නි මොකද්ද? අවබෝධයකින් යුක්ත වූ කලකිරීමක්. අය සංසාරේ ප්‍රාර්ථනා කරන්නේ නැහැ පින්වත්නි. අයි සංසාරේ ප්‍රාර්ථනා කරන්නේ ජීවත් වන ජීවිතයත් එතකොට මේක පෝෂණය කරන්න නෙවෙයි, මේක තියෙන වෙලාවේ දැන් ඉතින් කරන්න දෙයක් නැහැ, මේක දරාගෙන ඉන්න වෙලාවේ මං ගැලවෙන ගැලවිල්ලක් ගැලවෙන්න ඕන කියන තැනකට පින්නත්නි මේක පාවිච්චි කරනවා මේ කය ඒ ශ්‍රාවකයා. දැන් වෙනදා මොකද්ද කරන්නේ? මේ කය වෙනුවෙන් ජීවත් වෙනවා. නමුත් දැන් මේක තේරුම් ගත්තට පස්සේ වෙන්නේ මේ ශ්‍රාවකයා කය පාවිච්චි කරනවා. පැහැදිලිද? කය පාවිච්චි කරනවා මොකකටද? කරගත යුත්තේ කරගන්න. පැහැදිලිද? නැත්තම් මේ කය ගැන අපිට උවමනාවක්, මේ කය පවත්වගෙන කය නඩත්තු කරගන්න අපිට උවමනාවකට එන්නේ නැහැ. එහෙනම් ආදීනව සංඥාවෙන් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද පින්වත්නි? මේ ආදීනව සංඥාව මනාව වඩන ශ්‍රාවකේකට මේ කය පිළිබඳව පින්නතුනේ ඇතිවන අපේක්ෂාව සිඳිලා යනවා. ඒකත් එක්කම පින්නත්නි මේ ක්‍රමානුකූලව පින්නත්නි භවයේ කෙරෙහි තියෙන අපේක්ෂාව පවා පින්නතුනේ අත්හැරිලා යනවා. ඒ ශ්‍රාවකයා කොතනකවත් ආපහු පින්නතුනේ මෙහෙම කයක් බලාපොරොත්තු වෙන්නේ ඔන්න සිත නොඇලෙනවා. නේ? සිත නොඇලී යනවා. ඉතින් මේක පින්වත්නි මේ ඇසූ මාත්‍රයට සිතේ එහෙම නොවැල්මක් නම් මේක නුවණින් විමසන්න මොකද්ද වෙන්නේ පින්වත්නි? කිසිම අපේක්ෂාවක් නැති වෙලා හිතෙන් හේතු වශයෙන්ම සංසිඳිලා යනවා. ඒවත් එක්ක මේ ශ්‍රාවකයන්ගේ මානෙ දුරු වෙලා යනවා. මානෙ දුරු වෙලා යනවා. රාගය දුරු වෙලා යනවා. ද්වේෂය දුරු වෙනවා. ඇයි? මම දරන්නේත් මෙහෙම කයක්, මට යමෙක් බැන්නනම් ඒ බැනපු කෙනාකත් දරන්නේත් මෙහෙම කයක්. එයා හිතන්නේ විදර්ශනාව මුල් කරගෙනමයි. එතකොට බලන්න පින්වත්නි කොච්චර ලාභයක් මේ නුවණින් වටහා ගැනීම තුල තියෙනවද කියලා. ඉතින් අද අපි දේශනා කළේ ගිරිමානන්ද සූත්‍රයේ සඳහන් වෙන ආදීනව සංඥාව පිළිබඳව. නැවත ඔබට මතක් කරනවා මේ රෝගයන් එකින් එක අපිට වටහා ගත යුතුමයි කියලා අවශ්‍යතාවයක් නැහැ. මොකද අපි මේ දේශනාවේදී බලාපොරොත්තු වෙන්නේ මේ ලෙඩ හඳුනා ගැනීම නෙමෙයි. බුදුහාමුදුරුවෝ දේශනා කළ එකේ මූලික හරය හඳුනා ගැනීම. ඒ නිසා පින්වත්නි සියල්ලෝ සිහිනුවණින් පින්වත්නි තමන්ගේ මේ කයේ ස්වභාවය විමසන්න. එවිට පින්වත්නි නැවත මේ කය කෙරෙහි අපේක්ෂාවක් නැති වෙලා යනවා. හිත ගැලවිලා යනවා. දවසක් එනවා කරත්තෙන් ගවයා ලිහුවා වගේ පින්වත්නි මේ දෙක දෙපැත්තට වෙන. පැහැදිලිද පින්වත්නි? ඒ නිසා පින්වත්නි සියල්ලෝ ඒ මානසිකාරයට නුවණින් විමසීමට පැමිණෙන්න හැමත උතුම් නිවන පිණිස මේ දේශනාව උපකාර වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවට පත් කරනවා.